සුබ සන්ධ්‍යාවක් වේවා. රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මගින් සංවිධානය කරනු ලබන උරුමයක ආවර්ජනා වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන ග්‍රන්ථ එළිදැක්වීමේ වැඩසටහනට අද අප සමග සම්බන්ධ වුණු ඔබ සියලු දෙනා ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අද දිනයේදී අප මේ ග්‍රන්ථ එළිදැක්වීමේ වැඩසටහන යටතේ ග්‍රන්ථ දිත්වයක් අද එළිදැක්වීමට නියමිතව තිබෙනවා. එහිදී අද ග්‍රන්ථ දිත්වයේ කතුවරයා වශයෙන් රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නුවන් අබේවර්ධනයන් අප සමග සම්බන්ධ වී සිටිනවා. එතුමන් විසින් භාෂා දෙකකින් රචනා කරන ලද ග්‍රන්ථ දිත්වයක් තමයි අද දිනයේ එළිදැක්වීමට නියමිත වෙලා තියෙනවා. ඒ ග්‍රන්ථයේ පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිය යන මැයින් අද දිනයේ එළිදැක්වීමට නියමිතයි. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාවෙන් තවත් ග්‍රන්ථයක් රචනා වෙලා තියෙනවා. GIS based Heritage Inventories a Practical ග්‍රන්ථ දිත්වය විචාරය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මංජුල රණගලයන් විසින්. ඒ වගේම තමයි අපගේ සමස්ත උරුමයක ආවර්ජනා ග්‍රන්ථ වැඩසටහන සඳහා අපිට YouTube ඔස්සේ තාක්ෂණික සහාය ලබා දෙනවා IAHS ආයතනය පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින්. මේ අවස්ථාවේදී එම ආයතනයත් අපි ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. එසේනම් මාගේ මේ ප්‍රථම ආරාධනාව අද දිනයේදී එළිදැක්වීමට නියමිත ග්‍රන්ථ දිත්වයේ කතුවරයා වන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නුවන් අබේවර්ධනයන් හට ග්‍රන්ථ දිත්වය පිළිබඳව කෙටියෙන් හැඳින්වීමක් කිරීමට. බොහොම ස්තුතියි නර්මදා. මම හිතන්නේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න බෑ මට නේද? හරි දැන් පුළුවන්. හරි සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මම පළමුවෙන්ම ස්තුති කරන්න ඕනේ මේ අවස්ථාව මට ලබා දුන්නු පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතුමා ඇතුළු සංවිධායක මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම පිළිබඳව. මෙහිදී මා විසින් රචිත සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් රචිත ග්‍රන්ථ දෙකක් පිළිබඳ තමයි විචාරයක් කරන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා මේ සඳහා විචාරය ඉදිරිපත් කරන ඉදිරියට ආචාර්ය මංජුල රණගලගේ මහත්මයාටත් මගේ ස්තුතිය හිමි වෙනවා. මම පොඩි හැඳින්වීමක් කරන්නම් මේ කෘති දෙකෙන් මම මොනවද මූලික වශයෙන් කතා කරලා තියෙන්නේ කියලා. පළවෙනි කෘතිය විදියට අපිට හඳුනා ගන්න පුළුවන් පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිය කියන ග්‍රන්ථය. අපි දන්නා භූගෝලීය තොරතුරු පද්ධතිය නැත්නම් අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන Geographical Information System කියන එක වර්තමානයේ මේක බොහෝ ශාස්ත්‍ර සඳහා භාවිතා වන තාක්ෂණික අංගයක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අවකාශීය දත්ත නැත්නම් අපි කියනවා spatial data. ඒ කියන්නේ භූමිය සමග කිසියම් සම්බන්ධතාවයක් තිබෙන දත්ත කළමනාකරණය කිරීම සඳහා තමයි මේ භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම මේ අවකාශීය දත්ත ග්‍රහණය කර ගැනීමට, ඒවා ගබඩා කර ගැනීමට, ඊට පස්සේ අවශ්‍ය පරිදි ලබා ගැනීමට, ඊට පස්සේ විවිධ අවකාශීය විශ්ලේෂණයන් සිදු කිරීමට සහ ඒ දත්ත ප්‍රතිදානය කිරීම සඳහා පාවිච්චි කරන පරිගණක පද්ධතියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ භූගෝලීය තොරතුරු පද්ධතිය කියන එක.
විශේෂයෙන්ම අවකාශීය දත්ත සමග නැත්නම් අපි කියන භූමිය සමග බද්ධ වුණු දත්ත සමග ගනුදෙනු කරන විශේෂයන් නැත්නම් ඒ පරාසයන් සමග ගනුදෙනු කරන විෂයන් මේ භූගෝලීය තොරතුරු පද්ධතිය ඉතා සාර්ථක ලෙස පාවිච්චි කරලා තමන්ගේ තොරතුරු අවකාශීය තොරතුරු කළමනාකරණය කිරීම සඳහා අපි දන්නවා පුරාවිද්‍යාඥයන් විශේෂයෙන්ම තමන්ගේ ශාස්ත්‍ර ක්‍රියාවලියේදී පර්යේෂණ ක්‍රියාවලියේදී සහ එදිනෙදා කටයුතු කිරීමේදී මූලික වශයෙන්ම ගනුදෙනු කරන්නේ මේ අවකාශීය දත්ත සමග. නැත්නම් අපි භූමිය සමග බද්ධ වෙන දත්ත සමග තමයි ගනුදෙනු කරන්නේ. විශේෂයෙන් අපේ උදාහරණ විදිහට කැණීමක් සිදු කරත් ගවේෂණයක් සිදු කරත් අපිට වාර්තාගත වන දත්ත බොහෝ විට අවකාශීය සම්බන්ධතාවයක් තියෙන දත්ත තමයි අපිට තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කියන අවකාශීය දත්ත අපේ පුරාවිද්‍යාත්මක දත්ත කළමනාකරණය සහ විශ්ලේෂණය සඳහා අපිට ඉතා පහසුවෙන් මේ භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කරන්න පුළුවන්. ඊපස්සේ මේක ලෝකේ පුරාම පාවිච්චි කරන ඉතා සාර්ථක ලෙස ශාස්ත්‍ර ක්‍රියාවලියන් සහ පර්යේෂණ ක්‍රියාවලියන් සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කරනවා. අපි ලංකාවේ දැන් දශක කිහිපයක සිට යොමු වීමක් තියෙනවා මේ භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිතව පුරාවිද්‍යාත්මක කටයුතු සිදු කිරීම සඳහා. දැන් අපි අපේ විශ්වවිද්‍යාලයෙන් අවුරුදු ගණනාවක සිට මේ පාඨමාලාව ලබා දෙනවා. අපේ පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණ විශේෂ ශාස්ත්‍රයේ හදාරන සිසුන් සඳහා මේ භූගෝලීය තොරතුරු පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න පාඨමාලාවක් තිබෙනවා. නමුත් මම මෙහිදී දැක්ක ප්‍රධාන කරුණක් තමයි මේ සඳහා විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් රචිත පාඨග්‍රන්ථයක් නොතිබීම බොහෝ විට අපිට ශිෂ්‍යයන්ගෙන් එක්ක ගනුදෙනු කරගන්නකොට දකින්න ලැබුණු අඩුපාඩුවක්. මේ නිසා තමයි මම මූලික වශයෙන්ම අරමුණු කරේ මේ විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් මේ භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිතව තියෙන න්‍යායාත්මක පසුබිම ඊට පස්සේ මේ ආශ්‍රිත කොහොමද දත්ත විවිධ මොනවාද පාවිච්චි කරන දත්ත ඒ දත්ත රැස් කරන්නේ කොහොමද සහ විශේෂ වශයෙන්ම යොමු වීම මොනවද යෙදවුම් මොනවද නැත්නම් අපි කියන ඇප්ලිකේෂන් ඒරියාස් පුරාවිද්‍යාව ආශ්‍රිතව තියෙන භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිත යෙදවීම් පිළිබඳව යම්කිසි පාඨග්‍රන්ථයක් කෘතියක් රචනා කිරීමට මම අවුරුදු ගානක සිට ආරම්භ කරගෙන තිබුණා. මේ නිසා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කෘතිය බිහි වෙන්නේ. ඒ මගේ පළවෙනි කෘතිය. දෙවැනි කෘතිය විදිහට තියෙන්නේ මේකේ හෙරිටේජ් ඉන්වෙන්ටරිස් නැත්නම් අපි කියන මේ උරුම පරිලේඛන සඳහා ප්‍රායෝගික යෙදවුම් විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි දෙවෙනි කෘතියෙන් මම අරමුණු කරලා තියෙන්නේ. විශේෂයෙන් අපි දන්නවා අපි උරුමය සමග ගනුදෙනු කිරීමේදී මේ උරුමය ආශ්‍රිතව තොරතුරු කළමනාකරණය අතිශයින්ම වැදගත් වෙනවා. මොකද උරුමේ ආරක්ෂාව නැත්නම් ඒකේ සංරක්ෂණය ගොඩක් වෙලාවට රඳා පවතින්නේ අපිට ඒ පිළිබඳ තියෙන තොරතුරු මත පදනම් වෙලා තමයි සංරක්ෂණ ක්‍රියාවලිය තීරණය වෙන්නේ. මේ නිසා මෙන්න මේ ලෝකේ පුරාම භාවිතා කරන උරුම පරිලේඛන කියන එක නැත්නම් හෙරිටේජ් ඉන්වෙන්ටරිස් කියලා. මේ හෙරිටේජ් ඉන්වෙන්ටරිස් නැත්නම් මේ උරුම පරිලේඛනයන් සකස් කර ගැනීම සඳහා ප්‍රායෝගික වශයෙන් ගයිඩ් එකක් විදිහට තමයි මගේ දෙවෙනි කෘතිය නිර්මාණය කරන්නේ. ඒදී විශේෂයෙන්ම මම පාවිච්චි කරලා තිනවා අනුරාධපුර ආශ්‍රිතව අනුරාධපුර ලෝකුරුම නගරය ආශ්‍රිතව සිදු කරන අධ්‍යයනයක් සහ පර්යේෂණයක් ආශ්‍රයෙන් නිර්මාණය කරපු උරුම පරිලේඛනයක් පාවිච්චි කරලා තිනවා මම නිදසුනක් විදිහට. ඒ ආශ්‍රිතව තමයි මේක විස්තර කරන්නේ. එතෙන්දී අරුමන වෙලා තින්නේ මොනවද අපි දන්නවා අනුරාධපුර අවුරුදු 100ක් විතර කාලයක් සීමාවක ඉඳලා විවිධ පර්යේෂණ වලට ලක් වෙච්ච භූමි කඩක්. විශේෂයෙන්ම යටත් විජිත සමයේ සිටම විවිධ ආයතන සහ පුද්ගලයන් විසින් මේ ආශ්‍රිතව විවිධ පර්යේෂණ කටයුතු සිදු කරලා තියෙනවා. මේ ආශ්‍රිතව ගොඩ නැගුණු විශාල දත්ත ගොනුවක් අපිට තියෙනවා අනුරාධපුර පිළිබඳව. නමුත් මම මේ අධ්‍යයනයේදී උත්සාහ කරා මේ කියන දත්ත එක GIS හෙරිටේජ් ඉන්වෙන්ටරි එකට නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතිය මත පදනම් වූ උරුම පරිලේඛනයක් සඳහා සමෝදාන කිරීමට මම මෙහිදී උත්සාහයක් ගත්තා. එතෙන්දී විශේෂයෙන්ම මේ උරුම පරිලේඛන ආශ්‍රිතව අපි බලාපොරොත්තු වෙනවා මොනවද හෙරිටේජ් ඉන්ෆර්මේෂන් නැත්නම් උරුමය ආශ්‍රිත තොරතුරු මොනවද අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඒවා කුමන ආකෘති වලින්ද තිබෙන්නේ.
ඊට පස්සේ මේවා අවකාශීය වශයෙන් අපි කොහොමද මේවායි තියෙන මේ අංගයන් හඳුනාගන්නේ. ඊට පස්සේ මේවායි තියෙන සංරක්ෂිත තත්ත්වය මොකක්ද? මෙන්න මේ වගේ සම්පූර්ණ වාර්තාවක් සකස් කිරීම භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිතව අපිට පහසුවෙන් සිදු කරන්න පුළුවන් මේ උරුමස්ථාන සඳහා. ඒ සඳහා මූලාදර්ශයක් විදිහට තමයි මම මේ දෙවැනි කෘතිය නිර්මාණය කරලා තින්නේ. Heritage Inventories නිර්මාණය කර ගැනීම සඳහා මූලාදර්ශයක් විදිහට. මම හිතන්නේ මේ පිළිබඳව වැඩිදුර මේ අපේ විචාරය කරන ආචාර්ය මංජුල රණගලයන් විසින් ඉදිරියට කතා කරයි. මම ඒ නිසා වැඩිදුර කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම නැවතතාවක් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සංවිධානය කරපු පුරාවිද්‍යා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය තුස්ත මෙන්ඩිස් මන්ත්‍රීතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මේ සඳහා දායකත්වය දීම පිළිබඳව බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි ආචාර්ය නුවන් අබේවර්ධනතුමනි. මීළඟට අප යොමු වන්නේ අපගේ ග්‍රන්ථ ලිදැක්වීමේ වැඩසටහනේ මීළඟ අවස්ථාව ග්‍රන්ථ විචාරය සිදු කිරීමට. ග්‍රන්ථ විචාරය අද දිනේ සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මංජුල රණගලයන් විසින්. ඉතින් මාගේ මේ ආරාධනාව ආචාර්යතුමනි ඔබතුමන්ටයි ග්‍රන්ථ ද්විත්වය විචාර කටයුතු ආරම්භ කිරීමට. බොහොම ස්තුතියි. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මෙම අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන්. ආචාර්ය නුවන් අබේවර්ධනයන් විසින් රචිත ප්‍රධාන විදියටම භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රය කරගෙන සිදු කරනු ලබන පුරාවිද්‍යාවටෙහි භාවිතය සම්බන්ධයෙන් ඔහු විසින් රචිත මෙම ග්‍රන්ථ දෙකේ විචාර කටයුතු සඳහා මම සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් මම බොහොම ස්තුතිවන්ත වෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියලා තියෙනවා එක්කෝ කියවීමට වටින දෙයක් ලියන්න හෝ ලිවීමට වටින දෙයක් කරන්න කියලා. මම හිතනවා නුවන් අබේවර්ධනයන් විසින් ඊටමත් වැදගත් ග්‍රන්ථ දෙකක් ඔහු විසින් රචනා කරලා තියෙනවා. ඒකෙන් පළවෙනිම ග්‍රන්ථය පුරාවිද්‍යා හා උරුම කළමනාකරණය සඳහා භූගෝලීය තොරතුරු පද්ධති භාවිතය සහ දෙවන ග්‍රන්ථය GIS based heritage inventories a practical guide. අපි දන්නවා විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් සතු ප්‍රධාන විදියට ප්‍රධාන කාර්යභාරයන් තුනක් තියෙනවා. එකක් තමයි ඔහු ඉගැන්වීමේ කටයුතු වල නියුක්ත වෙන්න ඕන. අනිත් එක තමයි පර්යේෂණ කටයුතු වල සහ ජාතික සංවර්ධනයට දායකත්වයක් දක්වන්න ඕන. එතකොට ඇයි මේ පර්යේෂණ වැදගත් වෙන්නේ? පර්යේෂණ වැදගත් වෙන්න ප්‍රධානම හේතුව තමයි පර්යේෂණ සිදු කිරීම මගින් නවීන දැනුම නව දැනුම සොයා ගැනීමක් සිදු කරන්න පුළුවන්. එතකොට මේ ලබා ගන්නා වූ නව දැනුම ශිෂ්‍යයන්ට ලබා දීමේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා පුරාවිද්‍යාව කියන්නේ ශාස්ත්‍රීය සම්බන්ධතාවයක් තියෙන විෂයක්. ශාස්ත්‍රය තමයි එදා යාළගේ ප්‍රධාන විෂය අවකාශය වෙන්නේ. එතකොට පුරාවිද්‍යාව සම්බන්ධ බොහෝ පර්යේෂකයෝ ඊටමත් හොඳ ආකාරයේ පර්යේෂණ සිදු කරනවා. එතකොට ඒ ආකාරයෙන් මම මගේ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් සලකා බලද්දී භූගෝල විද්‍යා තොරතුරු පද්ධති සම්බන්ධයෙන් කතා කිරීමේදී මේ ආචාර්ය නුවන් අබේවර්ධනයන් පහුගිය කාලය තුරාවට ඊටමත් හොඳ මට්ටමේ පර්යේෂණ ගණනාවක් සිදු කරලා තියෙනවා. ඒ වගේම පර්යේෂණ මේ ආකාරයට සිසුන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා ඔහු විසින් ග්‍රන්ථ දෙකක් රචනා කරලා තියෙනවා. එතකොට මම මුලින්ම සිදු කරන්න යන්නේ මෙම ග්‍රන්ථ දෙකෙන් පළවෙනි ග්‍රන්ථය එහෙම නැත්නම් අපි කතා කරන පුරාවිද්‍යා හා උළුම කළමනාකරණය සඳහා භූගෝලීය තොරතුරු පද්ධති භාවිතය කියන ඒ ග්‍රන්ථය පිළිබඳව තමයි මම මුලින්ම විචාරය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මම දන්නවා මම හිතනවා නුවන් අබේවර්ධනයන්
මෙම ග්‍රන්ථ දෙක රචනා කිරීමේ ප්‍රධාන මම හිතන්නේ ඔහුත් සිතන්නේ නැති මේ පළවෙනි පොත මගින් මේ පුරාවිද්‍යා මේ පළවෙනි පොත මගින් ළමයින්ට අවශ්‍ය සහ පුරාවිද්‍යාව සම්බන්ධ නියුක්ත වෙලින් අනිත් පර්යේෂකයන්ට අවශ්‍ය මූලික දැනුම GIS ගැන මූලික දැනුම මේකෙන් ලබා දීම සිදු කිරීම මගින් ඔහු බලාපොරොත්තු වෙන්නේ නැති මූලික දැනුම ලබා දෙන්න මේ ප්‍රධාන දේවල් සම්බන්ධයෙන්. දෙවනි ග්‍රන්ථය මගින් ඔහු එම ලබාගත් දැනුම කොහොමද පුරාවිද්‍යාව එහෙම නැත්නම් අපි කියන උළුම කළමනාකරණයේ ඉන්වෙන්ටරිස් හදන්න කොහොමද භාවිතා කරන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන් ඔහු හොඳ practical guide book එකක් හදලා තියෙනවා. ඒකත් ගැන මම දෙවනුවට කතා කරන්න යනවා. එතකොට මේ පළවෙනි ග්‍රන්ථය ඊටමත් කියවීමට රුචි ආකාරයට ප්‍රධාන පරිච්ඡේද 4ක් ආශ්‍රයෙන් ඔහු නිර්මාණය කළා තියෙනවා. එතකොට ඒකේ පළවෙනි පරිච්ඡේදය තමයි පුරාවිද්‍යා උළුමර කළමනාකරණය සඳහා භූගෝලීය තොරතුරු පද්ධතියක අවශ්‍යතාවය. එතකොට අපි දන්නවා දැන් භූගෝලීය තොරතුරු පද්ධති කියන්නේ දැන් වර්තමානයේ වන විට ඉතාමත් ශීඝ්‍රයෙන් ලෝකයේ දියුණු වන විෂයන් අතර ප්‍රධාන තැනක් ගන්න විෂයක් තමයි භූගෝලීය තොරතුරු පද්ධතිය. ඒ හා සම්බන්ධ වෙමින් පවතින විශ්වීය කණ්ඩාංග පද්ධතිය GPS සහ දුරස්ථ සංවේදනය remote sensing කියන ප්‍රධාන විෂයන් තුන එකතු වුණාට පස්සේ අපි කියන spatial science එහෙම නැත්නම් geoinformatics කියන එක ලෝකේ ඉතාමත් ශීඝ්‍රයෙන් දියුණු වෙන විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඇයි මේ විෂය ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ? ප්‍රධානම හේතුව තමයි විවිධ වූ විෂයන් ගණනාවකට මෙම විෂය සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් පරිසර කළමනාකරණය වෙන්න පුළුවන්, පුරාවිද්‍යාව, ඉතිහාසය, ඊට අමතරව වෙනත් ආකාරයේ අපි නොහිතන විෂයන් වලට පවා මෙම භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතා කරලා තියෙනවා. එතකොට පුරාවිද්‍යාව සහ උළුමන කළමනාකරණය සඳහා භූගෝලීය තොරතුරු පද්ධතියක අවශ්‍යතාව මොහු මේ ග්‍රන්ථයේ පළවෙනි chapter එක මගින් එහෙම නැත්නම් පළවෙනි chapter එක මගින් ඉදිරිපත් කරලා තියෙනවා. එහිතොට ඔහු දක්වලා තියෙනවා බහුවිධ අවකාශීය දත්ත ගොනු කොට ඒකාබද්ධ කොට සිදු කරන ලබන විශ්ලේෂණය සඳහා මේ GIS භාවිතා කරනවා කියන එක. එතකොට සිසුන්ට ඒ වගේම මේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් දැනුම සොයන නවීන පර්යේෂකයන්ට කොහොමද GIS පුරාවිද්‍යාව සඳහා භාවිතා කරන්න පුළුවන් කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. දෙවැනි එක තමයි ඊටමත් වැදගත් කොටසක් අපි දන්න ඕනම සබ්ජෙක්ට් එකක න්‍යාය ආශ්‍රිත කොටස ඊටමත් වැදගත් වෙනවා. එතකොට මොහු විසින් භූගෝලීය තොරතුරු පද්ධති ආශ්‍රිත න්‍යාය සහ තාක්ෂණික ක්‍රමවේදයන් කුමක්ද යන්න පිළිබඳව ඊටමත් හොඳ ආකාරයේ නිර්වචන සහිතව මූලික සංකල්ප රූප සටහන් මගින් ඉතිහාසය වගේම ඉතිහාසයේ සිට මොනවද පාවිච්චි කරන භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිත ප්‍රධාන සංරචක මොනවද ඊට පස්සේ දත්ත ඇතුළත් කරන ක්‍රමවේදයන් මොනවද ඒ සම්බන්ධයෙන් තියෙන ඡායාරූප මගින් ඒවා හොඳට පැහැදිලි කරලා තියෙනවා. මම හිතන්නේ නවීන සිසුන්ට ඊටමත් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් මෙම පරිච්ඡේදය පරිශීලනය කිරීම මගින්. ඒ වගේම දත්ත වර්ග මොනවද? අවකාශීය දත්ත ගැන ඊට පස්සේ අපි කියන ස්පේෂල් සහ ඒස්පේෂල් දත්ත එහෙම නැත්නම් දෛශික සහ සිවුරස් දත්ත පිළිබඳව ඔහු හොඳ විශ්ලේෂණයන් හොඳ විස්තරයක් සිදු කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඊට පස්සේ දත්ත ලබා ගැනීම පිළිබඳ දෘශ්‍යකරණය සම්බන්ධයෙන් ඒ වගේම ඊට අමතරව තව සිතියම් සම්බන්ධයෙන්ත් ඔහු හොඳ පැහැදිලි කිරීමක් සිදු කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තට පස්සේ ඔහු මේකේ පිටු අංක 51 මගින් දක්වලා තියෙනවා පරිගණක දත්ත පද්ධති සහ ඒවා
සම්බන්ධ විශේෂ ලක්ෂණ කීපයක්. ඒ වගේම තුන්වෙනි පරිච්ඡේදය මගින් භූගෝලීය තොරතුරු පද්ධතිය සඳහා අවකාශීය දත්ත අපි දන්නවා දැන් ශාස්ත්‍රීය විෂයන් වල පුරාවිද්‍යාව වගේ විෂයන් වල අපිට ඉතාමත් වැදගත් තත්වයක් තමයි මේ කොහෙද දෙයක් පිහිටලා තියෙන්නේ කියන එක. where කියන එකට අපි කොහොමද උත්තර දෙන්නේ? අපි දැන් අපිට කොයි වෙලාවක හරි කවුරු හරි කියන වැහුනොත් අද අපි අලුත් පුරාවිද්‍යා භූමියක් සොයාගෙන තියෙනවා. ඒතර අපි අහන ප්‍රධාන ප්‍රශ්නේ තමයි කොහෙද? එහෙමනම් ඒකට ඒ කොහෙද කියන ප්‍රශ්නය වගේම ඒකට අදාළ ඒ තැන ඒ පිහිටන්නට හේතු සාධක වෙච්ච දේවල් අපිට සොයා ගන්නට මේ භූගෝලීය තොරතුරු පද්ධතිය අපිට ප්‍රයෝජනවත් වෙනවා. ලෝකයේ බොහෝ රටවල් ගත්තට පස්සේ පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය සඳහා ඉතාමත් විශාල ලෙස මෙම භූගෝලීය තොරතුරු පද්ධතිය සහ අපි කියන රිමෝට් සෙන්සින් චන්ද්‍රිකා ඡායාරූප භාවිතා කරනවා. ලෝක දියුණු රටවල් වල මේ ඉතාමත් හොඳ විදියට භාවිතා කරනවා. හැබැයි ලංකාවේ වර්තමානයේ වෙන විට මම හොඳටම දන්න එකක් තමයි මේ පුරාවිද්‍යාව සඳහා භූගෝලීය තොරතුරු පද්ධතියේ භාවිතය සම්බන්ධයෙන් සිංහල මාධ්‍යයෙන් ලියවිච්ච පොත්පත්වල විශාල අඩුපාඩුවක් තියෙනවා. ලෝකේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියවිච්ච පොත්පත් ගණනාවක් තියෙනවා. හැබැයි සිංහල මාධ්‍යයෙන් ශ්‍රී ලංකාවේ සිසුන්ට භාවිතයට මම හිතන්නේ පොත්පත්වල විශාල අඩුවක් තියෙනවා. මෙම ග්‍රන්ථය මගින් එම අඩුව සම්පූර්ණ වෙනවා කියලා මම කියනවා. මොකද මේකේ න්‍යායික කොටස වගේම ඊට අමතරව එහි ප්‍රායෝගික වැදගත්කමත් ඊටමත් හොඳට දක්වලා තියෙනවා. ඊට අමතරව මේකේ දක්වලා තියෙනවා ගුවන් ඡායාරූප සැකසීමේ ක්‍රියාවලිය, චන්ද්‍රිකා ආශ්‍රිත දත්ත sannivedanaya, ඒ වගේ බොහෝ තොරතුරු ගණනාවක් මෙම ග්‍රන්ථය මගින් දක්වලා තියෙනවා. ඊට අමතරව ඒ චන්ද්‍රිකා ඡායාරූපකරණය ඒවා කොහොමද පුරාවිද්‍යාත්මක දේවල් වලට යොදාගන්නේ කියන එකත් ඔහු මනමින් දක්වලා තියෙනවා. එතකොට මම හිතනවා තමන්ගේ විශේෂ ශාස්ත්‍රයේ නියුක්ත සිසුන්ට වගේම අනිත් අයට පැහැදිලි අවබෝධයක් ලබා දීමේ අරමුණින් ඔහු ඉතාමත් මනමින් මෙම ග්‍රන්ථය රචනා කරලා තියෙනවා. ඒ වගේම මට මෙම ග්‍රන්ථයේ ඉතාමත් වැදගත් කොටස තමයි 4 වෙනි පරිච්ඡේදය. මොකද අපි දන්නවා බොහෝ පිරිස් සිද්ධාන්ත දේවල් ගැන හොඳ දැනුමක් තිබ්බත් ඔවුන්ට එය ප්‍රායෝගිකව යොදා ගැනීම සම්බන්ධයෙන් විශාල අඩුපාඩුවක් තියෙනවා. එතකොට අපි කොහොමද මේක ප්‍රායෝගිකව යොදාගන්නේ කියන එක. එතකොට මෙම ග්‍රන්ථය මගින් ඔහු ඉතාමත් හොඳට දක්වලා තියෙනවා එක දේවල් සඳහා. උදාහරණයක් විදිහට පුරාවිද්‍යාව හා උළුම කළමනාකරණය ආශ්‍රිත භූගෝලීය තොරතුරු පද්ධති යෙදවුම්. එතකොට මොන දේවටද ඒක යොදා ගන්න පුළුවන් කියන එක. උරුම සම්පත් ලයිස්තු යෙදවුම්, heritage inventories. එතකොට දැන් මම අර කලින් කියපු කතාවට දැන් මෙතනින් සම්බන්ධයක් ඔයාලට පේනවා ඇති. මේ පොතේ එක තැනක දක්වලා තියෙනවා GIS කොහොමද heritage inventories වලට පාවිච්චි කරන්න කියලා. ඔහුගේ දෙවැනි පොත ඒ සම්බන්ධයෙන් තමයි ඔහු රචනා කරලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ ආරක්ෂක සැලසුම් වලට කොහොමද GIS පාවිච්චි කරලා තියෙන්නේ? ඊට පස්සේ ජනතා මූලික සැලසුම් උපාය මාර්ග වලට කොහොමද මේ GIS පාවිච්චි කරන්න පුළුවන් පුරාවිද්‍යාවේ. ඊට පස්සේ සැලසුම් කරන ක්‍රියාවලිය ගත්තට පස්සේ හඳුනාගත් ස්වාභාවික සහ සංස්කෘතික උරුම සඳහා ලැයිස්තු සකස් කිරීම. උරුම සම්පත් අගය කිරීම සහ ආරක්ෂණ අවශ්‍යතා හඳුනා ගැනීම. විකල්ප කලාප සඳහා උපාය මාර්ග. ඒ ආකාරයට විවිධ ආකාරයට කොහොමද මෙම තමන්ගේ විශේෂ ශාස්ත්‍රය සඳහා කොහොමද මේ තොරතුරු යොදාගන්නේ කියන එක සම්බන්ධයෙන් ඔහු විශාල විස්තරයක් සිදු කරලා තියෙනවා. ඊට අමතරව සංවර්ධන කළමනාකරණය සඳහා කොහොමද මේ තොරතුරු භාවිතා කරන්නේ? බලපෑම් තක්සේරු අධ්‍යයනය සඳහා පහසුකම් කළමනාකරණය කිරීම ආකාරයට පුරාවිද්‍යාත්මක යෙදවුම් සඳහා මේවා කොහොමද ඒ කියන්නේ උදාහරණයක් විදිහට ස්ථාන පුරෝකතන ආකෘතිකරණය සහ භූදර්ශන පුරාවිද්‍යාවට කොහොමද GIS
යොදා ගන්න කියන එක මේ ග්‍රන්ථය මගින් ඉතාමත් හොඳට දක්වලා තියෙනවා. එතකොට මෙවැනි ග්‍රන්ථයක අවශ්‍යතාවය කුමක්ද? මෙවැනි ග්‍රන්ථයක ප්‍රධානම අවශ්‍යතාවය තමයි අපි දන්නවා GIS සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් රචනා කරලා තියෙන ග්‍රන්ථ ගණනාවක් තියෙන්න පුළුවන්. හැබැයි මෙවැනි ග්‍රන්ථයක් තමන්ගේ විෂය ශාස්ත්‍රයට අනුකූලව ඒ තියෙන තොරතුරු එහෙම නැත්නම් ඒ සිද්ධාන්ත කොහොමද තමන්ගේ විෂය ශාස්ත්‍රයට යොදා ගන්න කියන එක සම්බන්ධයෙන් සිසුන්ට අවබෝධයක් ගන්න නම් ඒ සම්බන්ධයෙන් හොඳ කෘතියක අවශ්‍යතාවය තියෙනවා. එතකොට මම හිතනවා පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ලංකාවේ අනිත් විශ්වවිද්‍යාලවලටත් අනිත් අපි කියන විශ්වවිද්‍යාල වගේම අපි කියන පෝස්ට් ග්‍රැජුවේට් සහ ඊට ඉහළ උපාධි සඳහාත් නව මානයන් සොයාගෙන යාම සඳහා අවශ්‍ය දැනුම මෙම කෘතිය මගින් ලබා ගන්න පුළුවන්. මම මේකේ තව යෝජනාවක් කරන්න කැමතියි අපේ නුවන් අබේවර්ධන ආචාර්යතුමාට. මේ කෘතියේ ඊළඟ අපි කියන වොලියුම් එකක් එද්දී මම කැමති ඔබතුමාට පුළුවන් නම් මේකට තව දුරටත් මෙන්න මේ 4 වෙනි පරිච්ඡේදය තව දුරටත් වැඩි දියුණු කරන්න. දැන් මේ කියපු දේවල් කොහොමද කරන්නේ? එතකොට ඒවට පැට්‍රිකල් උදාහරණ සහිතව මේ කෘතිය තව දුරටත් වර්ධනය කරන්න හැකිනම් මම හිතනවා ලංකාවේ පුරාවිද්‍යා විෂය ශාස්ත්‍රයේ නවීන තාක්ෂණික අපි දන්නවා පුරාවිද්‍යාවේ නවීන තාක්ෂණික දේවල් බොහොමයක් යොදා ගන්නවා. සිතියම් ඒ වගේම භූගෝලීය තොරතුරු පද්ධතිය අපි කියන ජියෝ ඉන්ෆෝමැටික්ස් භාවිතය ගත්තට පස්සේ ලංකාවේ වෙනත් රටවල් වලට සාපේක්ෂව අඩු ප්‍රවණතාවක් තියෙන්නේ. හැබැයි ලෝකයේ වෙනත් රටවල් එක්ක බැලුවට පස්සේ ඒ රටවල් තමන්ගේ තියෙන උරුම කළමනාකරණය කිරීම සඳහා ඒ වගේම තියෙන පුරාවිද්‍යාත්මක ඓතිහාසික ස්ථාන කළමනාකරණය කිරීම සඳහා ඔවුන් විශාල ලෙස මෙම භූගෝලීය ජියෝ ඉන්ෆෝමැටික්ස් භාවිත කරලා තියෙනවා. මම හිතන්නේ ලෝකෙ දියුණු වෙනවත් එක්කම 1960 ගණන් වල ආරම්භ වෙච්ච මේ භූගෝලීය තොරතුරු පද්ධතිය වර්තමානයේ වන විට අවුරුදු 60ක් පමණ ඉතාමත් කෙටි ඉතිහාසයක් තියෙන්නේ. අවුරුදු 60ක් පමණ කෙටි ඉතිහාසයක් තුල ලෝකයේ විවිධ විශාල ප්‍රමාණයක විෂයන් සඳහා එහි දායකත්වය සපයලා තියෙනවා විෂයන් වල දියුණුව සඳහා. එතකොට පුරාවිද්‍යාවේ විෂයේ දියුණුව සඳහාත් මම හිතනවා මෙම භූගෝලීය තොරතුරු පද්ධතිය විශාල ලෙස දායකත්වයක් දක්වලා තියෙනවා කියන එක. අපි හැමෝම දන්න එකක් තමයි දැන් වර්තමානයේ වෙන විට සිතියම් නිර්මාණය ලෝකයේ හැම රටකම තියෙනවා. එතකොට දැන් අපිට ඉතාමත් වැදගත් දෙයක් තමයි අපේ පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන දත්ත එකතු කරන්න ගත්තට පස්සේ දත්ත ලබා ගන්න ගියාට පස්සේ පර්යේෂකයන් විදියට සහ ඒ පර්යේෂණ නියුක්ත වන පුද්ගලයන්ට හම්බෙන සිදුවන ගැටලුවක් තමයි මෙම දත්ත සොයා ගැනීම සම්බන්ධයෙන්. මොකද සමහර දත්ත පුරාණ දත්ත තියෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ස්ථානයන් ගැන විවිධ පුද්ගලයන් එහෙම නැත්නම් විවිධ ආයතන මගින් එකතු කරන ලද දත්ත තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. එතකොට ඒ දත්ත එකතු කළා අපිට මොකද්ද කරන්න පුළුවන්? එතකොට අපි දත්ත එකතු කළා අපිට මොකද්ද කරන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන් අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. අපේ මේ ආචාර්යතුමා විසින් රචිත දෙවන ග්‍රන්ථයට ගියාට පස්සේ මෙන්න මේ ග්‍රන්ථය GIS based heritage inventories. මම GIS වල ප්‍රධාන විදියටම න්‍යායික කොටසට අමතරව මම ඉතාමත් ප්‍රිය කරන දෙයක් තමයි කවුරු හරි පුද්ගලයෙක් GIS තමන්ගේ විශේෂ ශාස්ත්‍රයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට යොදා ගන්නවා නම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට එම විෂය යොදා ගන්නවා නම් ඉතාමත්
හොඳ දැනුමක් එම් පුද්ගලයාට තියෙනවා. මොකද න්‍යායික විදියට අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදියට තමයි මේක දියුණු වෙලා තියෙන්නේ, ඉතිහාසය මෙහෙමයි, සිද්ධාන්ත මෙහෙමයි කියලා. හැබැයි අපිට හරියට ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නේ නැතුව අපිට ප්‍රැක්ටිකල් එහෙම නැත්නම් ප්‍රායෝගික යෙදවුම් සඳහා එය භාවිතා කරන්න බෑ. දැන් මම මෙම ග්‍රන්ථය විශ්ලේෂණය කිරීම මගින් මම ඉතාමත් සතුටු වුණා අපේ නුවන් ආචාර්යතුමා නුවන් අබේවර්ධන ආචාර්යතුමා ඔහු සතු භූගෝලීය තොරතුරු පද්ධති ආශ්‍රිත ඔහු සතු දැනුම මනාවට ඔප්පු කරලා තියෙනවා මෙන්න මේ ග්‍රන්ථය මගින්. එතකොට මේ ග්‍රන්ථය මගින් මොකද්ද ඔහු කියලා තියෙන්නේ? GIS Base Heritage Inventories a Practical Guide. එතකොට මේකේ කියලා තියෙනවා මේ ග්‍රන්ථය ප්‍රධාන විදියටම ප්‍රධාන කොටස් ප්‍රධාන chapters 5කින් සමන්විත වෙනවා. මම දැන් මේ දෙවන ග්‍රන්ථය ගැන කතා කරන්නේ. එතකොට ඊටමත් වැදගත් එකක්. පළවෙනි ග්‍රන්ථය සිංහල මාධ්‍යනුත් දෙවනි ග්‍රන්ථය ඉංග්‍රීසි මාධ්‍යනුත් නිර්මාණය කරලා තියෙනවා. ඇත්තට මේක හොඳ ප්‍රවණතාවක්. මොකද මව් භාෂාවෙන් රචනා කරන ලද ග්‍රන්ථයක් පරිශීලනය කිරීම මගින් ඔවුන්ට සිසුන්ට වගේම අනිත් පර්යේෂකයන්ට දැනුම ලබා ගැනීමට ඒක ඊටමත් වැදගත් වෙනවා. හැබැයි ඇයි අපි GIS Base Heritage Inventories වගේ practical guide book එකක් අපි ඇයි ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරන්න ඕන? මොකද අපි දන්නවා ලෝකේ අපි අවුරුදු 2500ක ඉතිහාසයක් තියෙන අපිට විශාල ප්‍රමාණයට වෙනත් රටවල් වලින් මෙම විෂය අධ්‍යයනය කිරීම සඳහා මේ විෂය අධ්‍යයනය කිරීම සඳහා විශාල පිරිසක් ආසාවෙන් සිටිනවා. එතකොට ඔවුන්ටත් මෙම ග්‍රන්ථය මගින් හොඳ practical guide book එකක් එහෙම නැත්නම් practical guidelines ටිකක් මේකෙන් සපයනවා. මට මතකයි වරක් ඊජිප්තුවේ පර්යේෂකයෙක් මට හම්බෙච්ච වෙලාවක කිව්වේ අපිට වගේම හොඳ ඉතිහාසයක් ඔයාලට තියෙනවා. මම කැමතියි කවදා හරි ලංකාවට ඇවිල්ලා ඔයාලගේ තියෙන ඉතිහාසය ගැන ගවේෂණය කරන්න. එතකොට අපි දන්නවා ඊජිප්තුව කොපමණ ඉතිහාසයක් වුන්ට තියෙනවද? ඔවුන්ගේ පුරාවිද්‍යාත්මක තත්ත්වය ගැන අපි දන්නවා. ඒතර ඔවුන් දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ World Heritage country එකක් කියලා. එතකොට එහෙමනම් මේ heritage management සඳහා උරුම කළමනාකරණය සඳහා ඇයි අපිට GIS පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ? එතකොට මේ ග්‍රන්ථය ප්‍රධාන විදියටම chapters 5කින් සමන්විත වෙනවා. පළවෙනි එක තමයි හැඳින්වීම. ඊට පස්සේ background and literature survey. ඊටමත් වැදගත් කොටසක් මේව ග්‍රන්ථය අන්තර්ගත කරලා තියෙනවා. දැන් පළවෙනි එක අපි බලමු මෙයාගේ මේ ග්‍රන්ථයේ අරමුණ මොකක්ද කියන එක. ඒක ඊටමත් වැදගත්. The intention of this research was to develop generic integrated information management system for World Heritage City of Anuradhapura to support the decision making process and research work. That's ඊටමත් හොඳම වචනේ තමයි මම දන්න මේ decision making process. අපි තීරණ ගැනීම සඳහා තමයි ඔහුගේ අරමුණ වෙන්නේ මෙම integrated information management system එක හදන්න. එතකොට අපි ඔහුගේ සෙසු අරමුණ මොනවද? Development of the Anuradhapura GIS Heritage Inventory. Develop of GIS data and model archaeological fieldwork and analyze focused on regional inter-site and intra-site scales. Use GIS as an analytical tool to decision making for the heritage site. එතකොට ඔහුගේ ප්‍රධාන අරමුණු වෙන්නේ තීරණ ගැනීම සඳහා දායක වන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම. එතකොට මේ අනුරාධපුර සිටි එකේ ඉන්වෙන්ටරි එක සැකසීම, ඒ වගේම ඊට අමතරව GIS දත්ත පද්ධතිය සැකසීම ඔහු මේකේ දක්වලා තියෙනවා.
එතකොට මේකේ වැදගත්ම කොටසක් තමයි මේ background and literature survey කියන එක. ඔහු මම හිතන්නේ නවකයන්ට වගේම පර්යේෂකයන්ට නියුක්ත වන අයට ඉතාමත් වැදගත් මීට පෙර සිදු කරන ලද ග්‍රන්ථ ගැන විවරණයක් සිදු කරලා තියෙනවා. ඒවායේ සඳහන් කරුණු ගැන. ඊට පස්සේ මේක සොයාගෙන යන අයට ඉන්වෙන්ටරිස් ගැන සොයාගෙන අයට තමන්ට පරිශීලනය කර යුතු ග්‍රන්ථ මොනවාද, පරිශීලනය කර යුතු පර්යේෂණ පත්‍රිකා මොනවාද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඔහුගේ මෙම දෙවන පරිච්ඡේදය කියවීම මගින්. ඔවුන්ට වැඩිදුර අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔහුට පුළුවන් ඒ අපේ නුවන් භාවිතා කරපු ඒ රෙෆරන්ස් වල ඔරිජිනල් රෙෆරන්ස් වලට ගිහිල්ලා තවදුරටත් එය ගැන වැඩි දියුණු කිරීමක් වැඩිපුර කියවීමක් කරන්න පුළුවන්. එතකොට මේකේදී දෙවෙනි එක ආවට පස්සේ material and methodology කියන එකට ආවට පස්සේ development.anuradhapura GIS heritage inventory. එතකොට ඔහු දක්වලා තියෙනවා මොනවයින්ද ඔහු මේ සඳහා දත්ත සොයාගත්තේ කියන එක. අපිට අන්නේ කොටස වැදගත් වෙනවා. මොකද අපි දන්නවා දැන් උදාහරණයක් විදිහට දැන් වර්තමාන නාගරීකරණ ප්‍රවණතාව ගැන ලංකාවේ දත්ත හොයාගන්න කිව්වොත් ඉතාමත් පහසුවෙන් හොයාගන්න පුළුවන්. හැබැයි ඉතිහාසෙත් එක්ක ගත්තට පස්සේ අපි කොහොමද මේ දත්ත සොයාගන්නේ? උරුම කළමනාකරණය කියන්නේ මේ අද එකක් නෙවෙයි, මේක ඉතිහාසෙත් එක්ක සම්බන්ධ ඉතිහාසෙන් ඉඳන් එන එකක්. එහෙමනම් අපි එතකොට ඔහු මොනවද පාවිච්චි කරලා තියෙන්නේ? ඔහු දක්වලා තියෙනවා hard copy, survey map, tables, report, publication, CAD drawings and GIS layers. එතකොට විවිධ ආකාරයේ විවිධ පරිමාණයන් යටතේ විවිධ මාධ්‍යයන් භාවිතා කරලා ඔහු දත්ත විශාල ප්‍රමාණයක් සොයාගෙන තියෙනවා. ඊට පස්සේ ඔහු මොනවද භාවිතා කරපු මෘදුකාංග කියන එකක් දක්වලා තියෙනවා. ඔහු දක්වලා තියෙනවා ArcGIS සහ ERDAS ඒ වගේ භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ ඔහු කරපු දේවල් මේ practical guide book එකේ මම වඩා හොඳම කැමැත්ත තියෙන්නේ මගේ ඔහු පිළිවෙලට ඔහු සිදු කරන ලද දේවල් report කරලා තියෙනවා, වාර්තා කරලා තියෙනවා. ඒ පිළිවෙල වැදගත් වෙනවා. මොකද ඒ පිළිවෙල වැදගත් වෙන්නේ මේක practical guide book එකක්. මේක practical guide book එකක් වෙන කෙනෙක් පරිශීලනය කිරීමේ මගින් ඔහුට ඉතාමත් පහසුවෙන් නුවන් අබේවර්ධනයන් මොනවද මේ සඳහා භාවිතා කර දත්ත, මොන වගේ ටෙක්නික්ස්, මොන වගේ software පාවිච්චි කරාද කියන එක ගැන ඔහු දක්වලා තියෙනවා. ඊට අමතරව ඔහු දැන් බොහෝ පර්යේෂකයන් ඉදිරිපත් නොකරන දේවල් දැන් ඔහු ඉදිරිපත් කරලා තියෙනවා මේ සඳහා භාවිතා කරපු projection system එක පවා universal transfer Mercator project parameters පවා ඔහු දක්වලා තියෙනවා. කොහොමද මේක එතකොට දැන් ඒක වැදගත් වෙන්නේ ලංකාවේ අයට වඩා පිටරට කෙනෙක් ඇවිල්ලා මේ practical guide book එක කියවනවා නම් ඔහුට ඉතාමත් වැදගත් වෙනවා මෙම දත්ත නිර්මාණය කරලා තියෙන අපි කියන coordinate system එක. ඊට පස්සේ ඔහු ඉතාමත් පැහැදිලිව දක්වලා තියෙනවා process of topographical survey. Topographical survey එක ඔහු සිදු කරපු ආකාරය මෙම ග්‍රන්ථයේ මගින් හොඳ flow chart එකක් දක්වලා තියෙනවා. ඒක මම හිතනවා මේ සම්බන්ධයෙන් තව උනන්දුවක් තියෙන කෙනෙකුට තමන්ගේ සයිට් එකක ඉන්වෙන්ටරි එකක් හදන්න යනවා නම් මෙය ඉතාමත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් කියන එක. ඊට අමතරව process of the capture heritage information from survey and report into the heritage geodatabase. දැන් අපි දන්නවා heritage geodatabase එකක් GIS database එකක් හදනවා කියන එක ඉතාමත් පහසු කාර්යයක් නෙවෙයි. මොකද කොහොමද report එහෙම නැත්නම් report වල තියෙන දේවල් එහෙම නැත්නම් වෙන සංගරාවක තියෙන්න පුළුවන්, පුරාණ සිතියමක තියෙන්න පුළුවන්. ඒවා කොහොමද අරගෙන ඒවා ඩිජිටල් බවට පත් කරලා කොහොමද heritage geo database එකක් හදන්නේ කියන එක සම්බන්ධයෙන්. එතකොට ඔහු දක්වලා තියෙනවා කුමන ආකාරයේ පරිමාණයන්ද ගත්තේ. එකට 2,50,000, එකට 50,000, එකට 15,000. ඊට පස්සේ GIS data model for archaeological field work and analysis, archaeological data models මොනවද පාවිච්චි කරලා තියෙන්නේ? Model the user's view of the archaeological data, define object and relationship, select suitable
geographical representation, match to the geodatabase elements, organize heritage geodatabase structures. එතකොට ඔහු ඒවා දක්වලා තියෙනවා. ඊට පස්සේ අවසාන හතරවෙනි chapter එකට ආවට පස්සේ අපිට දැක ගන්න පුළුවන් geodatabase structure and data models. එතකොට ඔහු දක්වලා තියෙනවා විවිධාකාරයේ දත්ත ලබාගෙන තියෙනවා එක එක පරිමාණයන් ආශ්‍රයෙන්. අපි දන්නවා දැන් ලංකාවේ ගත්තට පස්සේ ලංකාවේ සිතියමක් ගත්තට පස්සේ තියෙන පරිමාණයයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිතියමක් ගත්තට තියෙන පරිමාණයයි අනුරාධපුර පූජා නගරය ගත්තට පස්සේ තියෙන පරිමාණයයි ඒ පරිමාණ තුනක් තමයි තියෙන්නේ. එතකොට පරිමාණ ගණනාවක් තියෙන්න පුළුවන්. ඒතර ඔහු දක්වලා තියෙනවා එක එක ලෙවල් එකේදී කොහොමද දත්ත මොන මොන පරිමාණයටද ලබාගෙන තියෙන්නේ. දැන් එකට 2,50,000 ඉඳලා එකට 50,000 15,000 එක්ස්කේවේෂන් වල එකට 200 දක්වා විවිධ ආකාරයේ පරිමාණයන් ගණනාවක් පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ මේ බේස්ලයින් data මොනවද පාවිච්චි කරේ? heritage geodatabase එකක structure එක මොකද්ද? ඉතාමත් වැදගත්. මොකද ලෝකයේ මම දන්නවා ලෝකයේ geodatabase හදලා තියෙනවා inventories ගොඩක් ලෝකේ වෙනත් දියුණු රටවල් වල සහ දියුණු වෙමින් පවතින රටවල් වල පවා. හැබැයි ලංකාවේ තාමත් අඩු ප්‍රවණතාවක් තියෙන්නේ මෙම geodatabase දත්ත පද්ධති සැකසීම. දත්ත පද්ධති සැකසීම වැදගත් වෙන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන් නොවන් අබේවර්ධනයන් පවා මම දැක්කා presentation එකේදී ඉදිරිපත් කරනවා. ඔහු දක්වලා තියෙනවා මොනවද heritage geodatabase එකේ structure එක. ලංකාව මට්ටමින් මොකද්ද? අනුරාධපුර මට්ටමින්, world heritage city එක මට්ටමින්, individual site වලට කොහොමද excavation වලට කොහොමද කියන එක. එතකොට ඒ ආකාරයට දැන් උදාහරණයකට ලංකාව ගත්තට පස්සේ boundary එක, place names, contour, hydrology, soil, major site, transport, digital elevation model. දැන් මේ විදිහට ආවට පස්සේ excavation වලට ආවට පස්සේ ඔය දක්වලා තියෙන location, contest plan, contest level, artifacts and digital elevation model. ඊට අමතරව basic data layers ගැන ඔහු සිතියම් මගින් දක්වලා තියෙනවා. ඒතකොට කෙනෙකුට මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න සිතියම් පරිශීලනය කරන්න පුළුවන්. ඊට පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ආවට පස්සේ ඔහු ඒක පිළිවෙලට දක්වලා තියෙනවා ලංකාවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇවිල්ලා ඊට පස්සේ කොහොමද ඒක ක්‍රමක්‍රමයෙන් අනුරාධපුර සිටි ලිමිට් එකට එන්නේ කොහොමද? අනුරාධපුර සිටි ලිමිට් එකට ආවට පස්සේ ඒ වගේ තියෙන soil types මොනවද? major tanks මොනවද? ඊට පස්සේ road network එක කොහොමද? tourist information ගත්තට පස්සේ ඔය විස්තර ටික තියෙනවා. ඊට පස්සේ heritage information පැත්තට ආවට පස්සේ ancient city layout එක කොහොමද? major archaeological site වල location ඒ site හතරේ location එක ගත්තට පස්සේ අපි මේ location වල තියෙන අන්තර් සම්බන්ධතා අපිට පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. ඒතකොට ඒවා අතර දුර කොහොමද? ඒවා කොහොමද පිහිටලා තියෙන්නේ? ඒවා අතර connection එක කුමක්ද? ඒවට බලපාන්න පුළුවන් යයි හිතා ගන්න පුළුවන් කරුණු කාරණා අපිට සිතියම් ඕවලේ කිරීම මගින් දක්වන්න පුළුවන්. ඊට අමතරව ඔහු දක්වලා තියෙනවා ඊළඟ level එක අපි කියන city site level එකට ආවට පස්සේ අනුරාධපුර ඇතුල් නගරයේ කොහොමද contour ව්‍යාප්ත වෙලා තියෙන්නේ? master plan එක මොකද්ද? digital elevation එක මොකද්ද? digital elevation එක වඩා වැදගත් වෙනවා අපිට කොහොමද උස සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඒ සම්බන්ධයෙන් දක්වලා තියෙනවා. ඊට පස්සේ මහා විහාරයට ආවට පස්සේ GIS grid based system එකක්, master plan එක කොහොමද? ඒ සම්බන්ධයෙන් දක්වලා තියෙනවා. ඊට වඩා තව වැදගත් එකක් තමයි අපි දන්නවා GIS වල ප්‍රධාන විදියටම ප්‍රධාන vector GIS වලට ආවට පස්සේ point line polygon කියන එකෙන් තමයි ලෝකේ තියෙන ඕනම සිතියමක් නිර්මාණය කරන්නේ. ඒතර ඔහු මේකේ පිටු අංක 39 ටේබල් අංක 4 මගින් දක්වලා තියෙනවා. ජේතවන සයිට් එකේ major features මොනවද? feature classes මොනවද? types මොනවද? master plan, grid, vegetation ඒ වගේ දක්වලා තියෙනවා. line වලින් මොනවද? point වලින් මොනවද? area වලින් දක්වලා තියෙන්නේ මොනවද කියන එක ඔහු දක්වලා තියෙනවා. ඊට පස්සේ ජේතවන පැත්තට ආවට පස්සේ සයිට් එකට ආවට පස්සේ ඒකේ සිතියම් දක්වලා තියෙනවා master plan එකේ ඉඳලා ඒ ප්‍රධාන සයිට් තුනට අදාළ digital elevation model මොනවද විස්තර ඉතාමත් හොඳට දක්වලා තියෙනවා. මොකද මම හිතනවා මේක ඉතාමත් සාර්ථක geodatabase එකක්. මොකද මේ මම මේට කලින් මෙච්චර
විස්තර අඩංගු දෙයක් දැකලා නැහැ පුරාවිද්‍යාව සම්බන්ධයෙන්. maps ගණනාවක් මමත් රිෆර් කරලා තියෙනවා. මමත් රජරට විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන්නට කලින් ඔය පුරාවිද්‍යාව සම්බන්ධයෙන් මේ පරීක්ෂණයක් කරා. එතකොට මෙච්චර විස්තර ප්‍රමාණයක් අපිට හොයාගන්න හම්බුන්නේ නැහැ. හැබැයි මට හිතෙනවා දැන් මෙම දත්ත පද්ධතිය මගින් ඉතාමත් හොඳ තත්ත්වයක් ඇති කරලා තියෙනවා නවීන පුරාවිද්‍යාත්මක මානයන් සොයාගෙන යන පරීක්ෂකයන්ට සහ සිසුන්ට විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසුන්ට වඩා වැදගත් වෙන ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු වගේම අධ්‍යයන කටයුතු කරන්නේ අවුරුදු දහස් ගණනක් පරණ පුරාණ ස්ථානයක ඒ වගේම ඒ පුරාවිද්‍යාත්මක ස්ථානයන්ට ඉතාමත් ආසන්නේ වෙන යුනිවර්සිටිස් වලට ෆීල්ඩ් ට්‍රිප් එකක් ඇවිල්ලා බලන්න අවශ්‍ය ඒවා මෙයාලට විනාඩි 30ක ගමනකින් විනාඩි 20ක ගමනකින් ගිහින් බලලා එන්න පුළුවන්. ඉතාමත් වැදගත් වෙනවා මොකද අපි ඉගෙන ගන්න දෙයක් ගත්තට පස්සේ අපි කනෙන් අහලා දකින ඇහෙන දෙයට වඩා ඇහෙන් දකින දේත් අපිට ඉතාමත් වැදගත් වෙනවා මොකද අපි විෂුවල් එක වැදගත් වෙන්නේ ඇයි ඒක අපිට විෂුවලි අපිට බලන්න හැකියාව තියෙනවා. එතකොට මේ මැප්ස් ඔක්කොම නුවන් ඉදිරිපත් කරලා තියෙන්නේ විෂුවල්. එහෙම නැත්නම් අපි ඇහෙන් දැකලා අපි කොහොමද මේව කරන්න කියන එක. ඊට පස්සේ අවසාන chapter 5 ඔහු දක්වලා තියෙනවා conclusion and recommendation. එතකොට ඔහු දක්වලා තියෙනවා GIS කොහොමද මෙම දත්ත පද්ධතිය සඳහා භාවිතා කරන්න පුළුවන් කියන එක දත්ත පද්ධති නිර්මාණය කිරීම සඳහා. Conclusion එක ආවට පස්සේ final this is research proved part to develop GIS based generic information management system for World Heritage City of Anuradhapura to support in decision making process and research work in cultural resource management. ඉතාමත් හොඳ වචනයක් cultural resource management. සංස්කෘතික cultural resource management කොහොමද මෙම GIS මගින් decision making process එකට භාවිතා කරන්නේ කියන එක දක්වලා තියෙනවා. ඊට පස්සේ ඔහු recommendation ගණනාවක් දක්වලා තියෙනවා. මම recommendation එකින් එක කියවන්න යන්නේ නැහැ. මොකද මම හිතනවා ඔබ සැමෝම මේ පොත කියවීමට ආසාවක් ඇති. විශේෂයෙන්ම මේ පොත සම්බන්ධයෙන් මම අවසානයේදී කතා කරන්න කැමතියි. දැන් ඇයි මෙවැනි දෙයක අවශ්‍යතාවය කියන එක. දැන් අපිට නිවැරදි තීරණයක් ලබා ගන්න නම් කුමක්ද අවශ්‍ය වෙන්නේ? අපිට නිවැරදි තීරණයක් ලබා ගන්න නම් අපිට නිවැරදි තීරණයක් ලබා ගන්න වැදගත් වෙන දෙයක් තමයි ඒ සම්බන්ධයෙන් දත්ත තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දත්ත විශ්ලේෂණය කිරීම මගින් තොරතුරු සමුදායක් අපි සතු වෙන්න ඕන. එතකොට ඒ අපි සතු වෙන තොරතුරු ප්‍රමාණය අනුව තමයි අපිට තීරණ ගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට උරුම කළමනාකරණයටත් ඒක ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ උරුම කළමනාකරණය කියන එක අපි කියන ස්පෙෂල් එහෙම නැත්නම් ශාස්ත්‍රීය විෂයන් වලට අදාළ එකක්. අපේ පර්යේෂණය සිදු කරන්නේ අපි ශාස්ත්‍රයට ගිහිල්ලා. ඒක නිසා අපි නිතරම මේ GIS එහෙම නැත්නම් geo කියන වචනේත් එක්ක අපේ සම්බන්ධයක් තියෙනවා. එතකොට අපි data කොහෙන්ද එකතු කරන්නේ? geographical location earth surface එකෙන් අපි ගන්නෙ. එතකොට earth surface එකෙන් ගන්නෙ අද තියෙන දත්ත විතරක් නෙවෙයි කැණීම් කරලා අදට එහෙම නැත්නම් ඉතිහාසයට අදාළ තොරතුරු තමයි අපි ගවේෂණය කරන්නේ. එතකොට ඒව කොහොමද ඒවා අපි යොදාගන්නේ කොහොමද අපේ උරුම කළමනාකරණය කිරීම සඳහා. ඊට පස්සේ අපිට ඊළඟ එක තමයි මේවා දත්ත පද්ධතියක් මගින් අපිට තියෙන උරුමයන් මොනවද කියන එක දක්ව ගන්න පුළුවන්. එතකොට අපිට තියෙන උරුමයන් මොනවද? ඒ උරුමයන්ට තියෙන ආරක්ෂාව කුමක්ද? අපි දන්නවා මේ ආකාරයේ ඉන්වෙන්ටරියක් සැකසීම මගින් උරුමයන් හඳුනා ගන්න පුළුවන්. ඒ උරුමයන්ට තියෙන ආරක්ෂාව කුමක්ද? වර්තමානයේ ඒ උරුමයන්ට තියෙන චර්ජනයන් මොනවද? ආරක්ෂා වෙලා තියෙනවද? හානි වෙලා තියෙනවද? හානි වෙලා නම් ඒක ගැන විශේෂ අවධානයක් යොමු කරලා ඒක ආරක්ෂා කරන්න අපිට උරුමයන් ගැන අපිට විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන්.
අන්න ඒ සම්බන්ධයෙන් අපිට ක්‍රියා කරන්න නම් අපිට හොඳ ඉන්වෙන්ටරි එක අවශ්‍යතාවයක් තියෙනවා. ලෝකයේ අනිත් රටවල් ගත්තට පස්සේ සංවර්ධිත රටවල් වල බොහොමයක් විශාල ප්‍රමාණයේ ඔවුන්ගේ කුඩා ස්ථාන වලට පවා ඉන්වෙන්ටරි තියෙනවා. දැන් පුරාවිද්‍යා ස්ථානයක තියෙන ගසක් වුණත් ඉවත් කරනවා කියන එක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒවට ඉන්වෙන්ටරි තියෙනවා. ඒවා ඒ තීරණ ගැනීම ඉතාමත් පහසු දෙයක් නෙවෙයි. හැබැයි ලංකාවේ මම දන්න තරමට ලක්ෂ 2ක් පමණ තියෙන පුරාවිද්‍යාත්මක සමහරට මම වැරදි වෙන්නත් පුළුවන් මෙම අංකය. ලක්ෂ 2ක් පමණ තියෙන හෙරිටේජ් සයිට් සඳහා ඇත්තටම නිවැරදි වූ ආකාරයේ එන් කීපයකට හෝ GIS සම්බන්ධ කරපු ඉන්වෙන්ටරිස් දැක ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා වර්තමානයේ වෙනකොට උරුමයන්ට පුරාවිද්‍යාත්මක ස්ථාන වලට විවිධ තර්ජන නැති වෙලා තියෙනවා. දැන් සංවර්ධනයත් එක්ක නාගරීකරණය, කාර්මිකකරණය, ඊට පස්සේ කෘෂිකාර්මිකව ඇතිවන විප්ලවයන් එක්ක ඒ වගේම විශාල විදියට සිදුවන වනාන්තර විනාශය, ඒ වගේම ජනාවාසකරණය, වැඩි වෙන ජන සංඛ්‍යාවට අවශ්‍ය නිවාස සැකසීම, මාර්ග සැකසීම, ජලාශ සැකසීම, ජලය ගබඩා කිරීමට. එතකොට ඒ වගේ තැන්වලදී පුරාවිද්‍යාත්මක ස්ථානයන්ට තර්ජන ගණනාවක් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් එම තර්ජනයන් අවම කරගනිමින් අපේ පුරාවිද්‍යාත්මක ස්ථාන උරුම කළමනාකරණය උරුමයන් අපේ උරුමයන් කොහොමද සංරක්ෂණය කරන්නේ? අපේ උරුමයන් කොහොමද අපි අනාගත පරම්පරාවට ලබා දෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තත්ත්වයක් අපිට දක්වන්න පුළුවන් මේ ආකාරයේ දත්ත පද්ධති සැකසීම. එහෙම නැත්නම් ඉන්වෙන්ටරිස් සැකසීම. ලෝකේ බොහෝ රටවල් වල මේ වගේ දේවල් වෙබ් එකේ එහෙම නැත්නම් අපි කියන්නේ වෙබ් බේස් මට්ටමින් තමයි ගන්න පුළුවන්. අපි දැන් දන්නවා මේ පුරාවිද්‍යාව සිදු කරන පර්යේෂකයෝ ගියාට පස්සේ මේ සමහර දත්ත සොයා ගන්න ගියාන් පස්සේ අපිට හරිය අපහසුතාවයක් තියෙනවා දත්ත වල මූලයන් සොයාගෙන යෑම. මම හිතනවා මම යෝජනා කරනවා අපේ නුවන් අබේවර්ධන ආචාර්යතුමාට මෙම ග්‍රන්ථයෙන් නොනැවති මම හිතනවා මෙම ග්‍රන්ථ දෙක කියවීම මගින් මට දැනෙච්ච දෙයක් තමයි අනාගතයේ මීට වඩා වැඩි දියුණු වෙච්ච හොඳ කෘති ගණනාවක් ඔහු අතින් රචනා වේයයි මම දැඩි බලාපොරොත්තුවක් තියෙනවා. මොකද ඔහු සතු දැනුම ඔහු පහුගිය අවුරුදු කිහිපය තුළ විදේශ රටවල් වලින් සහ විදේශ පර්යේෂකයන් ඇසුරු කිරීම මගින් ලබාගත් දැනුම අපේ රටේ උරුම කළමනාකරණය කිරීම සඳහා පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය කිරීම සඳහා ඔහුට ඒ දැනුම ඔහුගේ සතු දැනුම ලේඛනගත කිරීම ඉතාමත් වැදගත් වෙන්නේ අදට වඩා මේ தত্ত্বය තව අවුරුදු ගණනාවකින් අපි තව අවුරුදු ගණනාවකින් මේ தত্ত্বය ඉතාමත් මේ අද අපි පර්යේෂකයෝ විදියට සොයා ගන්න කරුණු තව අවුරුදු ගණනාවකදී ඒව ඉතිහාස හෙට වෙනකොට ඒක ඉතිහාසයට යනවා. ඒක හිස්ටරි එකට යනවා. තව අවුරුදු ගණනාවකින් මේ කරුණු මත තමයි ඉදිරි තීරණ ගැනීම සහ ඉදිරි පරම්පරාව උරුම කළමනාකරණයන් කොහොමද වුන් භාවිතා කරන්න කියන තත්ත්වයට එන්නේ. එතකොට සිසරෝ කියලා තියෙනවා පොතක් නැති කාමරයක් ආත්මයක් නැති ශරීරයක් හා සමානයි කියලා. මම හිතනවා මෙවැනි වූ ආකාරයේ නවීන තාක්ෂණික ක්‍රම ශිල්පයන් සම්බන්ධයෙන් ලියවෙච්ච පොත්පත් වැඩියෙන් රචනා වීම තුලින් ළමයින්ට සිසුන්ට අපි අන්ඩර් ග්‍රැජුවේට් වෙන්න පුළුවන් පෝස්ට් ග්‍රැජුවේට් වෙන්න පුළුවන් ලංකාවේ වෙන්න පුළුවන් ලංකාවෙන් පිට වෙන්න පුළුවන් ඔහුට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ වගේ ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් මම මීට වඩා මම කතා කරන්න යන්නේ නැහැ. මම හිතනවා මට ලබා දීපු කාලය මම නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කරා කියන එක. මොකද පොත් දෙකක් ගැන කතා කිරීමට ලැබීම විවිධ එකම ශේෂ්ත්‍රයට සම්බන්ධ පොත් දෙකක් සහ මේ පළවෙනි පොතේ තියෙන කොහොමද සිද්ධාන්තත් එක්ක අපි දෙවෙනි එක කොහොමද ප්‍රැක්ටිකලි අපි එවැනි තත්ත්වයක් ඇති කරන්න කියන එක ගැන
මම හිතන්නේ මම ඇත්තටම නුවන් අබේවර්ධන ආචාර්යතුමාට මම ස්තුතිවන්ත වෙනවා මෙවැනි වූ ආකාරයෙන් මම ඇත්තටම මම දැන් මේ පොත් දෙක කියවද්දී අයිය දැක්කම තමයි හිනාවන් කියන්නේ. මම ඇත්තටම මේ පොත් දෙක කියවීම මගේ දැනුමත් වර්ධනය වුණා. මොකද මම GIS භාවිතා කරාට මම පුරාවිද්‍යාව සම්බන්ධයෙන් GIS භාවිතය ගැන මගේ දැනුම අල්පයි. හැබැයි මේ ග්‍රන්ථ දෙක පරිශීලනය කිරීම මගින් මගේ දැනුමත් වර්ධනය වුණා. ඉස්සරහට මම හිතනවා අපිට එකතු වෙලා හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට. වගේම මම සුබ පතනවා ආචාර්ය නුවන් අබේවර්ධනයන්ට වගේම පුරාවිද්‍යා සහ උරුම කළමනාකරණ දෙපාර්තමේන්තුවට මෙවැනි වූ ආකාරයේ ග්‍රන්ථ එළි දැක්වීම සහ පර්යේෂණයන් සිදු කිරීම මගින් ඔබ සිදු කරන අද මේ සිදු කරන වෑයම අනාගතයේ මේ දැනුම සොයා යන සිසුන්ට වගේම පර්යේෂකයන්ට ඉතාමත් හොඳ පිටුවහලක් වේ කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මංජුල රණගලයන්ට ඔබගේ හරවත් ග්‍රන්ථ විචාරයට. ඉතින් මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ඔබ සියලු දෙනාටයි අද දිනයේ අපි එළි දක්වා වූ ඒ ග්‍රන්ථ දිත්වය සම්බන්ධව ඔබ සියලු දෙනාගේ අදහස් දැක්වීමට මේ අවස්ථාව විවෘත කරනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාට හැකියාව ලැබෙනවා raise hand option ඒ වගේම chat box මාර්ගයෙන් සහ මයික්‍රොෆෝනයේ භාවිතයෙන් ඔබ සියලු දෙනාගේ අදහස් දැක්වීමට. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මම නීල් විතානගේ රුහුණු විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයෙන් ඇත්තට මම ගත්තේ කරුණු දෙකක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කරන්න. එකක් තමයි මීට සුළු මොහොතකට කලින් ආචාර්ය රණගලගේ මහතා විසින් විචාරයට ලක් කරන ලද කෘති දෙකේ රචකයා වන ආචාර්ය නුවන් අබේවර්ධනයන්ට සුභාශිංසනය කිරීම සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම ආචාර්ය නුවන් අබේවර්ධනයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මට ඉහළ සහෝදර ආචාර්යවරයෙක් ඉහළ වසර නියෝජනය කරන ලද. ඉතින් ඇත්තට මම සතුටු වෙනවා ආචාර්ය නුවන් අබේවර්ධනයන් විශේෂයෙන් මේ ක්ෂේත්‍ර පුරාවිද්‍යාව සම්බන්ධයෙන් මම දන්නා තරමින් ලංකාවේ දැනට ආචාර්ය උපාධි විශේෂයෙන්ම ක්ෂේත්‍ර පුරාවිද්‍යාවේ මේ ඉන්වෙන්ටරි සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් තියෙන පළමු විද්‍යාර්ථියා වෙන්න පුළුවන් මම දන්න තරමින්. ඒ අනුව එතුමා විසින් රචනා කරන ලද කෘති දෙකට සහ මේ සම්බන්ධ කරුණු කාරණා ආචාර්ය රණගලයන් විසින් පැහැදිලි කරන ලද ආකාරයට තවදුරටත් විශේෂයෙන් මේ ක්ෂේත්‍ර පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණ සම්බන්ධව තවත් නව පර්යේෂණ විශේෂයෙන්ම භූ අවකාශීය ශිල්පකම ඒකාබද්ධ කරන ලද නව පර්යේෂණ සහ වෙනත් කෘති රචනා කිරීමට අවශ්‍ය කරන ශක්තිය සහ ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමති ආචාර්ය අබේවර්ධනයන්ට. මගේ අනිත් කාරණා තමයි දැන් ඇත්තට මම හරිම උනන්දුයි මොකද මගේ ශාස්ත්‍රයත් භූගෝලීය තොරතුරු පද්ධති සහ ඒ ආශ්‍රිත වීම නිසාම මේ කෘති අපිට පරිශීලනය කිරීමට හැකියාව ලැබෙනවා නම් කුමන ආකාරයෙන්ද ලබාගත හැක්කේ කියන කාරණය ආචාර්ය අබේවර්ධනයන්ගේ විමසා සිටින්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මල්ලි ඔබේ සුබ පැතුම් වලට සහාය කිරීමට. අතවශයෙන්ම පොත් මම ගාව තමයි දැනට තියෙන්නේ. ඒක අර කොහොමද වෙනදපළට දාන්න කියලා තාම නිශ්චිත ක්‍රියාමාර්ගයක් සකස් කරගෙන නැහැ. නමුත් මම ළඟදිම ඔයගොල්ලන්ගේ ලයිබ්‍රරි එකට කොපීස් කීපයක් එවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි මැතිතුමනි ඔබතුමන්ගේ අදහස් දැක්වුවාට. ඔබ සියලු දෙනාට හැකියාව ලැබෙනවා අපේ ග්‍රන්ථ සම්බන්ධව අදහස් පරිකිරීමට. මට වචනයක් කතා කරන්න පුළුවන්ද? පුළුවන් සර්. මම ගාමිණී විජේසූරිය. මම හිතන්නේ
මුලින්ම කරන්න තියෙන්නේ නුවන්ට කන්ග්‍රැජුලේට් කරන එක. මේක අපේ උරුම කළමනාකරණ ක්ෂේත්‍රයට තිබිච්ච ලොකු හිස් තැනක් පිරවීමක් හැටියටයි මම දකින්නේ. ඉතින් ඒ නිසා මේ මෙවලම පාවිච්චි කිරීම සහ එහි ප්‍රයෝජනවත් බව පිළිබඳව අපේ රටට ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත්. මම හිතනවා මේක දෙපැත්තකින් මම දකිනවා රජරට විශ්වවිද්‍යාලය පටන් ගත්තු ඒ උරුම කළමනාකරණය පිළිබඳ ව්‍යාපෘතියේ ඉතාමත් වැදගත් ස්ථානයක් උසුලාවි මේක. ඒකේ විශාල සේවයක් වේවි. අනිත් එක මේ කාරණා මම හිතනවා අපේ රටේ ඉන්න උරුම කළමනාකරණය සැලසුම් කරන්න. එහෙම සැලසුම් කිරීමක් දැනට නැහැ මම දන්න තරමින්. කොහොම හරි ඒ සැලසුම් කරන්නන්ට තියෙන අතිශය වැදගත් මෙවලමක් මේක. මම හිතනවා අපේ රටේ ඉන්න උරුම කළමනාකරණය කරන ආයතන සහ ඒවායේ ඉන්න කණ්ඩායම් මේක පාවිච්චි කරાવી කියලා. ඒකයි මගේ බලාපොරොත්තු. නැවතත් Nuan, congratulations, this is great. Thank you for opening up this very important area of study. Thank you Nuan. බොහොම ස්තුතියි සර්. බෙහෙවින්ම ස්තුතියි ආචාර්යතුමනි ඔබගේ අදහස් දැක්වීමට. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. මම පළවෙනිම ඇත්තට මම ආඩම්බර වෙනවා මාගේ විශ්වවිද්‍යාලයේ මගේ කණ්ඩායමේ ඒ 99 කණ්ඩායමේ මගේ සගයෙක් විදිහට නුවන් අභිවර්ධනයන්ගේ මේ දෙවෙනි කෘතිය එළි දැක්වීම පිළිබඳව congratulations නුවන්. අපේ පෙරදින විශ්වවිද්‍යාලයේ ඒ 99 කණ්ඩායම වෙනුවෙන් ඔබතුමන්ට මම මේ සුභාශිංසනය පිරිනමනවා. ඒ වගේම මම දකින්නේ ඉතිහාසය ලියකිමින් යන කාලෙක මේ වගේ තරුණ ආචාර්යවරයෙක් මේ වගේ පුනරාගමනයකට පැමිණීම පිළිබඳව ඉතාමත්ම මම සහෝදරෙක් විදිහට ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම මම දන්නවා අපි ෆස්ට් එකේ ඉඳලා හිටපු කාලේ ඉඳලම ඔහු ඉතා දක්ෂ ශිෂ්‍යයෙක්. මම දන්නවා එයා GIS සම්බන්ධව මට මතක හැටියට නුවන් 2005 නුවන් මට මතක ඔබතුමන් 2005 විතරද ඒක කරේ මට මතක විදිහට අවුරුදු 2009 නේද ඉඳලා ඒක කරා. ඒ වගේම ෆස්ට් ඉඳලම එයා ඉතා දක්ෂ විදිහට අපේ කණ්ඩායම ඉගෙන ගත්තා. ඒ වගේම පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ඉතාම දක්ෂ ආකාරයෙන් ඔහුගේ භූමිකාව සහ ඉගෙනීම් කටයුතු කරා. ඒ වගේම ඔහු වැඩිදුර අධ්‍යාපන සඳහා මම හිතන්නේ රටවල් 10කට 15කට විතර ගියා කියලා මම දන්නවා. ඉතින් නැවතත් මම සුබ පතනවා නුවන් අභිවර්ධනයන්ට අපේ 99 කණ්ඩායම වෙනුවෙන් මේ දක්ෂතාවය පිළිබඳව තව තවත් ඔබගේ මේ දක්ෂතාවය පෙන්වන අපේ රටට ලෝකෙට වැඩදායක පුද්ගලයෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you බුද්ධික. බෙහෙවින්ම ස්තුතියි මැතිතුමනි ඔබගේ අදහස් දැක්වීමට. මේ අවස්ථාවේදී ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා අද අපි එළිදක්වා වූ ග්‍රන්ථ දිත්වය සම්බන්ධව අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට. සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. මම හිතන්නේ මම ඇහෙන්නේ නැති. සුබ සන්ධ්‍යාවක් ඇහෙනවා. ඔව් අතරම මේ ග්‍රන්ථ විචාරය කිරීම වැඩසටහනට සහභාගී වෙන්න මුලින්ම ආරාධනා කරාට අපි සියලු දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා නුවන් ඇතුළු සංවිධායක කමිටුවට. නුවන් අතර GIS සහ පුරාවිද්‍යා විෂය දෙක එකට සංකලනය කළ සමගාමීව මේක අර
මංජුල පැහැදිලි කරා වගේ අපි කොහොමද GIS කියන software එකෙන් අපි ඒක ප්‍රායෝගිකව එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාවට ඒක පාවිච්චි කරන්නේ කොහොමද? එතන GIS කියන්නේ ඕන විෂයකට පාවිච්චි කරන්න පුළුවන් tool එකක්. ඒක අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් අපේ විෂයත් එක්ක. නුවන් මම හිතන්නේ බොහොම ප්‍රායෝගිකව ගලපගෙන දෙන පුරාවිද්‍යාවත් එක්ක. අපි මංජුල ඇතුළු අපි අපේ දෙපාර්තමේන්තුවේ පරිසර කල්පනාකරන අධ්‍යයනයේ අපි ඒක පාරිසරික විද්‍යාවත් එක්ක ගල්ප ගන්නවා. ඒ වගේ මේක ඇත්තටම ටූල් එකක් ඊට අපි ප්‍රායෝගිකව යොදව ගන්න ඕනේ. මම හිතන්නේ ග්‍රන්ථ වලින් ඒක කොහොමද ප්‍රායෝගිකව යොදවගන්නේ? ඒක ප්‍රායෝගිකව භාවිතයට ගැනීම කොහොමද කියන සම්බන්ධයෙන් බොහොම ගැඹුරු හරබර විචාරයක් එක්ක වැඩසටහන හොඳට ගියා. ඒ වගේම ග්‍රන්ථවල තියෙන සම්බන්ධය බොහොම හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම නුවන් අපි දෙන්න එකම කාලේ තමයි විශ්වවිද්‍යාලයට සම්බන්ධ 2011 සමගාමීව අපි සම්බන්ධ වෙන්නේ. අතරම බොහොම සතුටුයි මේ ඔබතුමාගේ මේ ළඟා කරගෙන තියෙන මේ කඩින් සම්බන්ධයෙන්. සුබපතනවා ඉස්සරහටත් මේ වගේ කටයුතු කරන්න. මොකද ආචාර්යවරයෙක්ගේ කාර්යභාරය තමයි ඉගෙනීම පරිශ්‍රණය කිරීම සහ මේ පරිශ්‍රණ ප්‍රකාශයට පත් කිරීම. අපේ කාර්යභාරයේ ප්‍රධානම අංග තුනේ තුන. මම හිතන්නේ ඔබතුමා මේ කාර්යයන් තුනට මේකට අනුගත වෙලා ඉන්නවා. ඉගෙනීම් කටයුතු කරන, පරිශ්‍රණ කටයුතු කරන, ප්‍රකාශයට පත් කරනවා. ඒකට අවශ්‍ය වෙන අනිකුත් මූලාශ්‍රයන් පරිශ්‍රණ පත්‍රිකා ප්‍රකාශයට පත් කරනවා, ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරනවා. මේවත් එක්ක ශිෂ්‍යයන්ගේ දැනුම වැඩි දියුණු කරගන්න බොහෝ මේවා හේතු වෙනවා. මම නැවත සුබපත් වෙනවා. ඔබට ඉස්සරහට මේ වගේ වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබිලා ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගොඩනගෙන ගමම්ම සමාජ විද්‍යා මානව ශාස්ත්‍ර පීඨය රජරට විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර බැලුවොත් එහෙම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල තලයටම මේක හොඳ පිම්මක් වේ ඉස්සරහට. බොහොම ස්තුතියි සංජීව. ස්තුතියි ආචාර්යතුමනි ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධව. මේ අවස්ථාවේදී ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා නැවතත් ඔබගේ අදහස් chat box මාර්ගයෙන් ඒ වගේම මයික්‍රොෆෝන් භාවිතයෙන් අපිත් සමග සම්බන්ධ වෙලා අදහස් දක්වන ලෙස Dr. Nuwan ඇහෙනවා. ඔව් සර් ඇහෙනවා සර්. ඉන්දික සර් ඇහෙනවා කියන එක. ඔව් ඔබ සියලු දෙනාටම මම නැවතත් ආරාධනා කරනවා ඔබගේ මයික්‍රොෆෝන් භාවිතයෙන් ඒ වගේම chat box මාර්ගයෙන් සහ raise hand option භාවිතයෙන් හෝ අප සමග සම්බන්ධ වන ලෙස. අයිබෝන් මම අවස්ථාව ගන්න කියලා හිතුවා. පළවෙනුවෙන්ම මගේ සුභාසිංසන පළ කරනවා ආචාර්ය නුවන් අබේවර්ධන මගේ සහෝදරයාට. එතුමාගේ මම හිතන්නේ මේ 3 ග්‍රන්ථ වෙන්න ඕනේ. පළවෙනි ග්‍රන්ථයක් මීට කලින් මට මතකයක් තියෙනවා. වෙස්සගිරිය සම්බන්ධයෙන් කරපු පරීක්ෂණයක. ඉතින් දෙවෙනි සහ තුන්වෙනි ග්‍රන්ථ ජනගත කිරීමේ අවස්ථාවට සුභාසිංසන පළ කරන්නයි මම එකතු වෙන්නේ. ඇත්තටම අපේ අධ්‍යයනාංශයේ හැටියට ඉතාම සතුටටපත් වෙන්න පුළුවන් දවසක් අද. මේක ඊළඟ කාරණය මේ අපේ ඉතාම හොඳ විවරණයක් කරා අපේ ආචාර්ය මංජුල රණගලගේ මහත්මයා. එතුමාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද පරීක්ෂණවල අවශ්‍යතාවය අපි අධ්‍යයනශයක් හැටියට අපි අඳුන ගන්නවා වගේම පීඨයක් හැටියට අපි සියලු දෙනා ඒක අඳුනගෙන තියෙනවා. ඉතින් මේ කාර්යභාරයන් තුළින් අපේ අධ්‍යයනාංශය ඉහළට යනවා වගේමයි පීඨය විශ්වවිද්‍යාලය තමයි ඉහළ තලයට යන්නේ. එනිසා ඔබතුමන්ගේ බොහොම කැපවීමෙන් කරපු පරීක්ෂණ කිහිපයක් නැත්නම් කෘති දෙකක්. ඇත්තටම ගත්තොත් මේක පරීක්ෂණයක් කියනට වඩා පරීක්ෂණ සිදු කිරීම සඳහා අත්වලක් තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් ඒ අත්වල මම හිතනවා අපිටත් විශේෂයෙන්ම දැන් GIS වගේ software එකක් අපි පාවිච්චි කරන්න ඕනේ. සමහරවිට කරනවා අඩුයි. මේ වගේ දත්ත ගොනු ඒවා සකසුරුවම් කරගන්න විදිහ ගැන ලබා දෙන උපදේශය සහ
විශේෂයෙන්ම සිංහල මාධ්‍යෙන් කරලා තියෙන ග්‍රන්ථය විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට සහ උසස් අධ්‍යාපන හදාරන සියලු දෙනාට වැදගත් වෙයි. මගේ සුභාශිංසන පළ කරනවා. තවදුරටත් මේ වගේ වැඩ කටයුතු නැත්නම් ප්‍රකාශන ඉදිරියේ දීලා දක්වන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රණගලගේ මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා අධ්‍යනාංශයේ හැටියට. තාම වටිනා පැහැදිලි කිරීමක් සහ ඒ ග්‍රන්ථ මිලදී ගැනීමට යම් කුතුහලය ඇවිස්සීමක් සිදු කරාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි විජේ. ස්තුතියි ආචාර්යතුමනි. නර්මදා මම අවස්ථාව ගන්නවා අංශාධිපතිවරයා විදිහට නුවන්ට මේ අවස්ථාවේදී සුබ පතන්න. විශේෂයෙන්ම අර විජේ කිව්වා වගේම නුවන්ගේ තුන්වෙනි ග්‍රන්ථයේ විදිහට තමයි මේ ග්‍රන්ථය එළි දක්වන්නේ. මීට පෙර නුවන් මම සහ චන්දන අපි තුන්දෙනා එකතු වෙලා දීඝපාෂාණයේ අස්විත ගවේෂණයක් මගේ මුල් ග්‍රන්ථය ප්‍රකාශයට පත් වුණා. වෙනුවන් ඒ අවස්ථාව වෙනකොට ලංකාවේ හිටියේ නැහැ. රිසර්ච් එකට සම්බන්ධ වෙලා කටයුතු නිම කරලා ගිහිල්ලා හිටියේ. නමුත් අපි ඒක එළි දැක්වීමට අපට හැකියාව ලැබුණා. ඊට පස්සේ අතර අපේ අධ්‍යනාංශයේ විදිහට ගත්තොත් මම හිතන්නේ මේ පළවෙනි ග්‍රන්ථ ප්‍රමාණය බැලුවහම දැන් මේ 60කට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ. පහුගිය දවසේ අපේ අම්බන්නවලගේ ග්‍රන්ථය එළි දැක්වුවා. ඊගවට අද නුවන්ගේ ග්‍රන්ථය එළි දැක්වෙනවා. ඉදිරියේදී ප්‍රොෆෙසර් ලගමුගේ ග්‍රන්ථයක් අපි එළි දක්වනවා. මේ වගේ කාරණා එක්ක අපි අධ්‍යනාංශයක් විදිහට තාම සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ මෙවැනි ප්‍රමාණයක් අපේ ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාවේ ශ්‍රේෂ්ඨ කටයුතු වෙනත් පුරාවිද්‍යාත්මක පැත්තෙන් අපිට එළි දැක්වීමට අවකාශ ලැබීම ගැන නුවන්ගේ මග ගැන ඇත්තටම හෙළි කරොත් මම හිතන්නේ 2006 වගේ අවුරුද්දක තමයි නුවන් විශේෂයෙන්ම සම්බන්ධ වෙන්නේ ප්‍රවේශයක් ලබා ගන්නේ ජේතවන ව්‍යාපෘතියට මාචාර්ය සුදර්ශන සේනරත්න මහත්මයාගේ යොමු යටතේ. එතන ඉඳන් ඒ ගත්ත ක්‍රියාමාර්ගයේ දිනුතාවයන් නුවන් වැඩි කරගත්තා කියන එක තමයි මගේ අදහස වෙන්නේ. ඒකම ඒ කාල පරිච්ඡේදය තුළදී ජේතවන ස්තූපය ඒ ආශ්‍රිත පර්යේෂණ කැණීම් වල දත්ත ඒ දත්ත ගුණ වලට යන්න ඕන ක්‍රමවේද ගැන නුවන් මූලික වශයෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලට ජේතවන ව්‍යාපෘතිය හරහා ඉතා හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා. ඒකම සම්මන්ත්‍රණ කීපයකදීම ඔහුගේ අදහස් වැදගත් වුණා මේ දත්තගුණ කළමනාකරණය පිළිබඳ. ඒකම GIS ඇප්ලිකේෂන් එක සම්බන්ධව අපේ විශේෂ ශ්‍රේෂ්ඨය පිළිබඳව. ඉතින් ඒකත් එක්ක ආපු ගමන් මගේ ඊට පස්සේ නුවන් යොමු වෙනවා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් කටයුතු වලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්කම පිටරට විශේෂයෙන්ම ප්‍රයිවට් යුනිවර්සිටි එක හරහා යොමු වෙච්ච ඒ ආන්තර්ජාතික මට්ටමේ වැඩසටහන් එක්ක ඔහුගේ විෂය පතය ඊටම ඉහළ තලයකට රැගෙන ගිහිල්ලා තියෙනවා. අර මම හිතන්නේ රුහුණු විශ්වවිද්‍යාලයෙන් කතා කරපු ආචාර්යතුමා කිව්වා වගේ අපේ ලංකාවේ මේ ශාස්ත්‍රය සම්බන්ධව ඉන්න විශිෂ්ට ගණයේ විද්වතෙක් විදියට අපි අධ්‍යනාංශයක් විදියට ආඩම්බර වෙනවා නුවන්ගේ මේ කටයුතු පිළිබඳ. ඒ විතරක් නෙවෙයි අනිත් අයගේ පිළිබඳවත් ඒකම මෙවැනි ග්‍රන්ථ ප්‍රකාශයට පත් කිරීම තුළ අපි අධ්‍යනාංශයක් විදියට ඉස්සරහට යනවා වගේම පීඨයක් විදියටත් විශ්වවිද්‍යාලයක් විදියටත් ඊටාම ඉහළ ප්‍රවේශයකට ළඟා වීමේ අවකාශයක් ලැබෙනවා කියන එකත් මම විශ්වාස කරනවා. එක්කම මේ ග්‍රන්ථ විචාරය සම්බන්ධව අපි ආරාධනා කරේ ආචාර්ය මංජුල රණගැලගේ මහත්මයාට. එතුමා අපේ විශ්වවිද්‍යාලයේම වෙනත් අධ්‍යනාංශයක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. ඒකම ඔහුත් දේශීය සහ විදේශීය වශයෙන් ඉතාමත්ම විශාල පර්යේෂණ ප්‍රමාණයකට දායක වෙච්ච පර්යේෂකෙක්. ඒකම ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ මේ සයිටේෂන් පැත්තේ ඉතාම ඉලම් ඉන්න පර්යේෂකෙක් විදිහට රණගලගේ අපිට ආචාර්ය රණගලගේ හඳුන්වන්න පුළුවන්. ඒතකොට එතුමාගේ කතාව තුළින් පැහැදිලි වුණා මේ විෂය සම්බන්ධව නුවන් යොමු වෙලා තියෙන පරාසය සහ ඒ ආශ්‍රිතව ඔහුගේ දැනුම විහිදුවලා තිබීම එකම ශිෂ්‍යයින්ට සහ පර්යේෂකයින්ට මේ විශේෂ ශ්‍රේණිය මේක වැදගත් වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා නැවත වතාවක් මම නුවන්ට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි කෘති දෙකක් එළි දක්වලා අධ්‍යනාංශය වගේම මේ අපේ විෂය ශ්‍රේෂ්ඨය විශේෂයෙන්ම උරුම කළමනාකරණ ශ්‍රේෂ්ඨයට මේ විෂය භාවිතය පිළිබඳ යම් නැඹුරුතාවයක අවශ්‍යතාවය පෙන්වා දීමට උත්සාහ කිරීම පිළිබඳ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අංශාධිපතිතුමනි ඔබතුමන්ගේ අදහස් දැක්වීමත් සම්බන්ධව
අදහස් දැක්වීමේ හැකියාව තියෙනවා ඔබ සියලු දෙනාටම අද අපි එක්දැක්වුවා වූ ග්‍රන්ථ දිත්වය සම්බන්ධයෙන්. ආචාර්ය නුවන් අබේවර්ධන සර් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම මේ වැඩසටහන සඳහා සහභාගී වූ සියලු දෙනාගේම අවසරයි. මම මේක අවස්ථාවක් කරගන්නවා නුවන් සර්ට සුබ පතන්නට. ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ සියලුම ශිෂ්‍ය විද්‍යාර්ථීන්ගේ මෙන්ම සමස්ත දැනුම සොයන්නන්ගේ ඒ සමස්ත දැනුම සොයන්නන් සඳහා මෙම ග්‍රන්ථ මහඟු පිටුවහලක් වේවි කියලා මම විශ්වාස කරනවා. නුවන් සර් මේ ඇත්තටම ඔබතුමාට ජයෙන් ජයම වෙන්න ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ප්‍රියමාලි. ඔබෙම ස්තුතියි ඔබතුමියගේ අදහස් දැක්වීම සම්බන්ධව. ඔබලාට හැකියාව ලැබෙනවා ග්‍රන්ථය සම්බන්ධ අදහස් දැක්වීමට චැට් බොක්ස් සහ ඒ වගේම මයික්‍රොෆෝන භාවිතා කරගෙන. කාලයත් සමග මම හිතනවා අදහස් දැක්වීම මේ ආකාරයට නිමා වෙනවා ඇති කියලා. ආචාර්ය නුවන් අබේවර්ධන මහත්මයාණනි, ඔබගේ මේ ග්‍රන්ථය දැක්වීම ගැන ඇත්තටම සුබ පතන්න මම මේ කතා කරන්නේ. ඇහෙනවද? ඇහෙනවා ප්‍රියක්කා. ඔව් ඇහෙනවා. ඇත්තටම නුවන් හරිම සතුටුයි. මං හිතන්නේ දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාලයක් සේවය කරලා ඔබගේ දක්ෂතාවය අනුව ඔබ මේ පැමිණිලා තියෙන ස්ථානය මින් ඉදිරියටත් ඔබට මීට වඩා දෙයක් රට වෙනුවෙන් කරන්න, රටේ පුරාවිද්‍යාව වෙනුවෙන් කරන්න හැකියාව ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබගේ දක්ෂතාවය මම අගය කරනවා. ඔබට මින් ඉදිරියටත් මීට වඩා දෙයක් ඒ දරුවන්ට ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිම සතුටුයි ඔබ මේ ආරම්භ කරපු ඔබගේ මේ ගමන් මඟ තව තවත් ඉදිරියටම යන්න හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ජීවිතය සාර්ථකම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිම සතුටුයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ප්‍රියක්කා. බෙහෙවින්ම ස්තුතියි මැතිතුමියනි ඔබතුමියගේ අදහස් දැක්වීම සම්බන්ධව. අද දිනයේ එළිදැක්වුවා වූ ග්‍රන්ථ දිත්වය සම්බන්ධව අදහස් යොමු කිරීමට හැකියාව ඔබලාට ලැබෙනවා. අපහාට වෙන් කරලා තියෙන කාලයත් එක්ක දැන් අපිට අද දවසේ කටයුතු මේක ආවර්ජනා වැඩසටහන යටතේ අද එළිදැක්වුවා වූ ග්‍රන්ථ දිත්වයේ කටයුතු මේ ආකාරයට නිම කරන්නටයි සූදානම. නැවත වතාවක් අද දිනයේ එළිදැක්වුවා වූ ග්‍රන්ථ දිත්වයේ කතුවරයා වන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නුවන් අබේවර්ධනයන්ට සුභාශිංසන එකතු කරන අතරම අපගේ ග්‍රන්ථ දිත්වයේ විචාර කටයුතු සිදු කළා වූ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මංජුල රණගලගේ මැතිතුමන්ටත් මේ අවස්ථාව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම උරුමයක ආවර්ජනා වැඩසටහන යටතේ ග්‍රන්ථ එළිදැක්වීමේ 3 වන අදියර අගෝස්තු 12 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට නැවත වතාවක් පැවැත්වීමට නියමිතයි. එහිදී ශාස්ත්‍රපති ඊතල වැටුණුවැවේ ඥානතිලක නාහිමි සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ය ලාගමුව මැතිතුමන් විසින් රචනා කරන ලද කෘතියක් වන ශ්‍රී මහා බෝධි තේවාව සහ බෝධාහාර ජනපරපුර කියන ග්‍රන්ථය තමයි එළිදැක්වීමට නියමිතව තිබෙන්නේ.
ඒ සඳහා ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ ග්‍රන්ථ දැක්වීමේ වැඩසටහනට සහභාගී වන ලෙස. ඒ වගේම තවත් කෙටි මතක් කිරීමක් තියෙනවා. උරුමයක ආවර්ජනා මාර්ගගත දේශනමාලාවට සමගාමීව පවත්වනා වූ තුන්වන මාර්ගගත දේශනය අගෝස්තු 3 වන අඟහරුවාදා දින රාත්‍රී 8 සිට 9 දක්වා පැවැත්වීමට නිමිතයි. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. එසේනම් මේ ආකාරයේ අද දිනයේ උරුමයක ආවර්ජනා මාර්ගගත දේශනමාලාවට සමගාමීව පැවැත්වුවා වූ ග්‍රන්ථ එළිදැක්වීමේ වැඩසටහනේ කටයුතු අවසන් කිරීමටයි සූදානම් වන්නේ. අද දිනයේ අපගේ වැඩසටහන හා සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. සුබ රාත්‍රියක්. Thank you, Nanda. Thank you, sir.